අයිබෝවන් ඔබ මෙතන සිටික් වන්නේ ජාතික රූපවාහිනී දිවාපුවත් විකාශය සමගින් මම සංජීවනී නාමලගේ පළමුවෙන් අවධානය ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ වෙත. 2015-2019 කාල සීමාවේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරුන් විටින් විට මාරුවීම හේතුවෙන් බුද්ධ තොරතුරු සමාලෝචන රැස්වීම් නිසලෙස නොපැවැත්වූ බවට හෙළිදරව්වක්. දරුවන්ට වඩා යහපත් අනාගතයක් වෙනුවෙන් රටත් ජාතියත් ගොඩනැගිය යුතුයි අගමැති පවසයි. පීලිපැනීමක් හේතුවෙන් උතුරු මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා. දරුවන්ට වඩා යහපත් අනාගතයක් බිහි කිරීම ඉලක්ක කරගනිමින් රටත් ජාතියත් ගොඩනැගිය යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. කුලියාපිටියේ ඊයේ සවස පැවති ජනහමුවක් අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා. අනාගත දරු පරපුර වෙනුවෙන් තම වටිනා ඡන්දය භාවිත කළ යුතු අවස්ථාව එළඹ ඇති බව අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළා. මේ රටේ ජනතාව බුද්ධිමත්. අපිට වැඩ තියෙනවා. වාරි කර්මාන්තයට වඩා ශක්තිමත්ව පාසල් පද්ධතිය දියුණු කරන්න අධ්‍යාපනය එවැගේම සෞඛ්‍ය මේ ආදි වශයෙන් තමුන්නාන්සලා රට වෙනුවෙන් අද තමුන්නාන්සලාගේ යුතුයකම කළ යුතු වෙලාවක්. අපි අවුරුදු 30ක් තිබිච්ච යුද්ධය අවසන් කරා. දැන් අපිට තියෙනවා ඊට වඩා කාර්යයක් අපේ දරුවන්ට හොඳ අනාගතයක් ඇති කරන්න. අධ්‍යාපනයේ විතරක් නෙවෙයි අනිත් හැම අංගයකින්ම. ඉතින් එහෙමනම් මේ දරුවන් වෙනුවෙන් රටක් හදන්න, ජාතියක් හදන්න අපි අවශ්‍යයි. අද මේ භූමියේ අපි හදපු අලුත් වරායන්, ගුවන් තොටුපළවල් මේ ඔක්කොම විකුණන්න දාලා වෙන්දේසි කරලා. ඉතින් මේ සම්පත් ටික වික්කා. රටේ සම්පත් ටික විකුණන එක මහා අපරාධයක්. ඊළඟට කොළඹ විකුණන්න ලෑස්ති කරගෙන තියෙන හැටි මේවා පිළිබඳව ලෝකයේත් එක කිව්සුම් ගැහුවම ඒ කිව්සුම් අත්සන් කරාම ඒ කිව්සුම් වෙනස් කරන එක එච්චර ලේසි නෑ. ඉතින් මේවා තමයි මේ අය පසුගිය අවුරුදු 5 තුල කරේ. පසුගිය යහපාලන රජයේ සීමාවක් නොමැතිව පරිගැනීම් සිදු කළා හැරෙන්නට ජනතාව වෙනුවෙන් කිසිදු කැපකිරීමක් නොකළ බව අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ කුරුණෑගල ඊරියකොල්ල ප්‍රදේශයේ පැවති හමුවක් අමතමින්. ජනාධිපතිවරයා එක පැත්තක අගමැතිවරයා අනිත් පැත්තේ හිටියොත් ප්‍රශ්නය කවදාකවත් ඉටු කරන්න බෑ. දැන් ගිය පාර උනේ මොකද්ද? එකට හිටියා වෙන් වුණා කාටද පාඩු උනේ? රටට. ජනාධිපති කියන එක අගමැති කරන්නේ නැහැ, අගමැති කියන එක ජනාධිපති කරන්නේ නැහැ. ඉතින් මේ තත්ත්වය රට තුල ඇති වුණා. ඒකින් දැන් රටේ සංවර්ධනයක් ඇති වුණේ නැහැ. සංවර්ධනයක් ගැන ඔවුන් හිතුවේ නැහැ. ඔවුන්ට ඕනකම තිබුණේ අපෙන් පරිගැනීමේ ක්‍රියාවලිය ඉදිරියට කරන්න. අපිව පැරැද්දුවේ ඇත්ත වශයෙන්ම ජනතාවටත් වඩා විදේශීය බලපෑම්. මොකද අපි රට එක්සිසත් කරලා යුද්ධය අවසන් කරලා 30 අවුරුදු යුද්ධයක් අවසන් කරලා රටක් ඉදිරියට ගෙන යනකොට අපි ස්වාධීනව ඔලුව උස්සනකොට විදේශ බලපෑම අපිට ආවා. ඒ නිසා ඔවුන්ට වෙනත් ආණ්ඩු ඕන වුණා. ආණ්ඩු පත් කරගත්තා. ඔවුන්ට ඕන. මොකද ඒ වයින් ජනතාවට සෙතක් උනේ නැහැ. මේ කාරණා පිළිබඳව ඔබ හිතන්න ඕන කාලය ඇවිල්ලා තියෙනවා. අද ප්‍රේමදාස මහත්තයලා පක්ෂයක් කඩාගෙන පැරණිම දේශපාලන පක්ෂය එක්සත් ජාතික පක්ෂය අද කෑලි වලට කැඩිලා ප්‍රේමදාස මහත්මයා එක කැඩුවා. රිපෙයාර් කරන්න බැරි වෙන්න කඩලාද. ඒක නිසා අපි බොහොම පැහැදිලිව ඒ අය අතර තරඟේ තියෙන්නේ අද ආණ්ඩු බලය අල්ලන්න නෙවෙයි. සිරිකොතේ බලය අල්ලන්න. දැන් ඉල්ලන්නේ සිරිකොතේ බලය අල්ලන්න අපිට ඡන්ද දෙන්නලු. මේ අය කියන්නේ මුළු රටම එක්කව වෙලා ඵලයන්කෝ සිරිකොතේට මේ බලය එක්කෙනෙකුට අරන් දෙන්න. දැන් රනිල් මහත්තයා අල්ලගෙන ඉන්නවා. අනිත් මහත්තයා දැන් ඒක ගන්න දඟලනවා. ඉතින් ඒක තමයි යාළුවගේ වැඩේ. යහපාලන ආණ්ඩුව බුද්ධි අංශ අකර්මණ්‍ය කර තොරතුරු වසන් කිරීම මගින් නැවතවරක් රටේ ත්‍රස්තවාදයක් ඇති කිරීමට මඟ පෑදූ බවද අග්‍රාමාත්‍යවරයා කියා සිටියා. මේ බව ප්‍රකාශ කෙරුණේ කුරුණෑගල නිකපොත ප්‍රදේශයේ පැවති හමුවකදී. ත්‍රස්තවාදී අවසන් කරාම ඒ ත්‍රස්තවාදී අවසන් කරලා රටේ නිදහස් කරගත්තම ඊට පස්සේ ඊ ආණ්ඩුව කාලය තුල නැවත ත්‍රස්තවාදයක් බිහිකරන්න බිහි වෙන්න ආණ්ඩුව වැඩ කළා. ඉතින් මේ සියල්ලම සිදුවීම් තුලින් විශාල ජීවිත සංඛ්‍යාවක් නැති වුණා. එදා බෝම්බ ප්‍රහාරේ කටුවා පිටියට වගේ පල්ලි වලට පූබ දාලා විනාශයක් ඇති වුණා. ඉතින් මේ තොරතුරු ඔක්කොම ලැබිලා තියෙද්දි ඒවා ගැන කිසිම කටයුත්තක් උනන්දුවක් දැක්ුවේ නැහැ ඒ ආණ්ඩුව. ඒ ආණ්ඩුව එකට ඉඩ දුන්නා එහෙම දෙයක් වෙන්න. ඉතින් ඒකින් ඇත්ත වශයෙන්ම ඒ අයට චෝදනා කළ යුතුව තියෙනවා මේ කරපු අපරාධය පිළිබඳව. එහෙම රටක් ඉදිරියට ගෙනියන්න බෑ. බුද්ධ්‍යංශය සම්පූර්ණයෙන් විසිරෙව්වා.
බුද්ධ්‍යංශේ නිලධාරීන් පිටරට යවුවා. යවලා මේ අය මේ තොරතුරු වසන් කරගෙන තමයි මේ වැඩපිළිවෙල දියත් කරේ. මුත් රටක් ඉදිරියට යන්න ඕන. සංවර්ධනය වෙන්න ඕන. තමුන්නාන්සේලා ගියවර ජනාධිපතිවරයාව පත් කරා. ගෝඨාභය මහත්තයා. දැන් යාට මේ වැඩ ටික කරන්න දුන්නු පොරොන්දු ඉෂ්ට කරන්න පාර්ලිමේන්තුවක් තියෙනවා. පාර්ලිමේන්තුව වැරදි පැත්තකට ගියොත් දෙන්න දෙපැත්තට අදින්න පුළුවන් කමක් නැහැ. ජනාධිපතිවරයා එක පැත්තකට, අගමැතිවරයා අනිත් පැත්තට, කැබිනට් මණ්ඩලයේ තහ පැත්තකට ඇද්දොත් ඒ රට සංවර්ධනය කරන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒ නිසා අද බොහොම පැහැදිලිව මේ එකතු වෙලා මුළු රටක් ගොඩනගන එක තමයි අපේ වගකීමක් තියෙන්නේ කියලායි මම විශ්වාස කරන්නේ. කිසිදු පදනමක් නොමැති දේශපාලන පක්ෂවලට ඡන්දය ලබා නොදෙන්නයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ඡන්ද දායකයින්ගෙන් ඉල්ලා සිටිනවා. ඔවුන් සෑම විටම ක්‍රියා කරන්නේ පෞද්ගලික අරමුණු වෙනුවෙන් පමණක් බවයි වජිර අබේවර්ධන මහතා පෙන්වා දෙන්නේ. ඔහු ඇතුළු දේශපාලන වේදිකාවේදී එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයන් කිහිප දෙනෙකු පළ කළ අදහස් කිහිපයක් දැන්. ගාල්ලේ පැවති එක්සත් ජාතික පක්ෂ ආසන බල මණ්ඩලයේ අමතමින් වජිර අබේවර්ධන මහතා අදහස් පළ කළා. අහිකුල්ටක දේශපාලන පක්ෂවලට ඡන්ද දෙන්න එපා. වෙස් වලාගෙන එන හොරුන්ට ඡන්ද දෙන්න එපා. තමන්ගේ දේශපාලන පක්ෂය කට ඇරලා හරියට කියන්න බැරි. තමන්ගේ දේශපාලන පක්ෂය පාට හරියට කියන්න බැරි අයට දෙන්න එපා ඡන්දේ. බලන්න අර කට්ටිය කියන්නේ උසාවියෙන් ඇහුවා ඕගොල්ලගේ පක්ෂ නම් මොකක්ද? නම කිව්වා. ඕගොල්ලගේ පක්ෂ පාට මොකක්ද? නිල් පාට. එන අය ඔයගොල්ලෝ කොළ පාට යනවා ඉෂාන්ද කියලා ලිව්වා. බලන්න ගමේ මිනිසුන්ට මේක තේරෙන්නේ. ගමේ මිනිස්සු වෙස් වලාගෙන යන අපේ කට්ටිය ඇවිල්ලා. ඒ ඇවිල්ලා ඔබේ ෂෙඩ් අයිතිකාරයෝ. ඇවිල්ලා ඔබේ හෝටල් අයිතිකාරයෝ. යන්න කියන්නේ හෝටලේ බලා ගන්න. ඊළ බලා ගන්න කියන්නේ ෂෙඩ් එක. ඊළ බලා ගන්න කියන්නේ හෝටලේ. එක්සත් ජාතික පක්ෂය තුල ඩීල් දේශපාලනේ නැහැ. අද ඔබට අවශ්‍ය කරන ඔබ එදා ඉඳලා ඉල්ලා සිටිය ඒ 225ම අලුතෙන් දෙන්න කියන සංකල්පයට ගැලපෙන්න නව සමාජිකින් අපේක්ෂකයින් ගණනාවක් මේ දේශපාලනයට ඉදිරිපත් කරලා තියෙනවා. විශේෂයෙන් මේ කොළඹ දිස්ත්‍රික්කයේ ලයිස්තුව ගත්තත් ඉතාමත්ම ශක්තිමත් දේශපාලන ලයිස්තුවක් තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. පරිපූර්ණ ලයිස්තුවක්. මේ තුලින් පෙන්වා දීලා තියෙන්නේ එක්සත් ජාතික පක්ෂය තවත් පක්ෂයක් සමග ඩීල් දේශපාලනයකට යාමේ ලක්ෂණ නෙමෙයි. COVID-19 රෝගීන්ගෙන් පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 93 ඉක්මවා තිබෙනවා. 1955 දෙනෙකු එම පිරිසට ඇතුළත්. මෙරටින් ඊයේ COVID-19 රෝගීන් 4 දෙනෙකු හඳුනාගනු ලැබුවා. සෞදි අරාබියේ සහ ඉතියෝපියාවේ සිට පැමිණි 2 දෙනෙකු නාවික හමුදා සමාජිකයෙකු සහ වැලිකඩ බන්ධනාගාරයෙන් හඳුනාගත් රෝගියා එම පිරිසට අයත්. COVID-19 රෝගියෙකු හඳුනා ගැනීමත් සමග වැලිකඩ බන්ධනාගාරයේ අනුකුත රැඳවියන්ගේ සහ නිලධාරීන්ගේ PCR පරීක්ෂණ සඳහා අවශ්‍ය නියැදි ලබා ගැනීම සිදු කෙරුණා. ඒ අනුව ඊයේ 310 දෙනෙකුගෙන් නියැදි ලබාගෙන තිබෙනවා. ඉන් 210 දෙනෙකුගේ ප්‍රතිඵල අද උදෑසන වන විට ලැබී ඇති අතර එහිදී තහවුරු වී ඇත්තේ ඔවුන්ගෙන් කිසිවෙකුටත් රෝගය වැළඳී නොමැති බවයි. මෙරටින් වාර්තා වූ සමස්ත රෝගීන්ගෙන් 1955 දෙනෙකු අද වන විට පූර්ණ සුවය ලබා තිබෙනවා. එම ප්‍රතිශතය 93.94ක්. තවදුරටත් ප්‍රතිකාර ලබන්නේ 115 දෙනෙකු පමණයි. ප්‍රතිශතයක් ලෙස එය 5.52ක්. COVID-19 රෝග ව්‍යාප්තිය හේතුවෙන් දිවයිනට පැමිණීමට නොහැකිව ඉන්දියාවේ සහ කටාර් රාජ්‍යයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් අද උදේ මෙරටට ගෙන්වා ගනු ලැබුවා. 43 දෙනෙකු ඊට අයත්. පැමිණි සියලු දෙනා සම්බන්ධයෙන් කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රයේදීම PCR පරීක්ෂණ සිදු කර නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට පියවර ගැනුණා. වසර 2015-2019 කාල සීමාව තුළ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරුන් වරින් වර මාරුවීම හේතුවෙන් බුද්ධි තොරතුරු සමාලෝචන රැස්වීම් නිසි ලෙස නොපැවති බව පාස්කු ඉරදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ යුද හමුදා බුද්ධි ප්‍රධානයක අනාවරණය කළා. එම තත්ත්වය නිසා ජාතික ආරක්ෂාව විශාල තර්ජනයකට ලක් වූ බවයි ඔහු කියා සිටියේ. 2015 වසරේ සිට 2019 දක්වා ජාතික බුද්ධි ප්‍රධානී කාර්යාලයට අනුයුක්තව විදෙස් බුද්ධ්‍යංශ සම්බන්ධීකාරීවරයෙකු ලෙස ක්‍රියා කළ එම යුද හමුදා බුද්ධි ප්‍රධානියා ජනාධිපති කොමිසම හමුවේ ඊයේ සාක්ෂි ලබා දුන්නා. ඔහු ප්‍රකාශ කළේ යුද සමයේ සහ පශ්චාත් යුද සමයේ ඉහළ වටිනාකමක් දෙමින් පවත්වාගෙන ගිය මෙරට බුද්ධි සේවය 2015 වසරේ නව රජයේ බලයට පත්වීමත් සමග යම් නොසලකා හැරීමකට ලක් වූ බවයි. රටේ ක්‍රියාත්මක සියලු බුද්ධි අංශ එකිනෙකට සම්බන්ධීකරණය කෙරෙන ජාතික බුද්ධි ප්‍රධානී තනතුරට එකී රජයේ බලයට පත් වී මාස 7ක් ගත වන තුරුත් කිසිදු නිලධාරියෙකු පත් නොකිරීම තුළින් බුද්ධි අංශ විසිරීමකට ලක් වූ බව සාක්ෂිකරු අවධාරණය කර සිටියා.
ඔහු සඳහන් කළේ යුද සමයේ මෙරට බුද්ධ්‍යංශයේ සතුව පැවති ප්‍රබලතම ශක්තිය වූ බුද්ධි තොරතුරු හෝමාරුව ප්‍රබල ලෙස දුර්වල වී එක් බුද්ධ්‍යංශ තනිව ක්‍රියා කරන වාතාවරණයක් උද්ගත වූ බවයි. එය පාස්කු දින ත්‍රස්තවාදී ප්‍රහාරය වළක්වාගත නොහැකි වීමටද හේතු බව සාක්ෂිකරු පෙන්වා දුන්නා. ලොව පුරා හිස ඔසවමින් තිබූ ඉස්ලාම් අන්තවාදය පිළිබඳ ජාතික බුද්ධි ප්‍රධානියා 2016 වසරේදී එවකට නීතිය හා සාමය විශේෂ අමාත්‍ය සාකල රත්නායක මහතා දැනුවත් කළද පැවති රජය ඒ සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් අනුගමනය නොකළ බව සාක්ෂිකරු ප්‍රකාශ කළා. එම රජය කිසිවක් සිදු නොවෙතැයි උපකල්පනය කිරීම හරහාම ඔවුන්ගේ ප්‍රතිපත්ති බුද්ධ්‍යංශ ශක්තිමත් කිරීමට යොමු නොවූ බවද ඔහු සඳහන් කළා. එමෙන්ම බුද්ධ්‍යංශ නිලධාරීන්ට එරෙහිව යම් නෛතික ක්‍රියාමාර්ග ගැනීම පවා සිදු බව සාක්ෂිකරු පෙන්වා දුන්නා. ආරක්ෂක ලේකම්වරුන් මාරුවීම හේතුවෙන් සතිපතා පැවැත්විය යුතු බුද්ධි සමාලෝචන රැස්වීම් ඇතැම් අවස්ථාවල සති 3ක් පමණ ප්‍රමාද වූ බවද බුද්ධි ප්‍රධානියා කියා සිටියා. එම රැස්වීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ත්‍රස්තවාදී විමර්ශන කොට්ටාශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගී විය යුතුවද සහභාගී කරවන ලද්දේ කනිෂ්ඨ නිලධාරීන් බව සාක්ෂිකරු පැවසුවා. පෙරමින් නොව මෙකල ආරක්ෂක ලේකම්වරයාට අමතර රාජකාරී රැසක් තිබූ බැවින් අවම වශයෙන් සතියකට පැයක හෝ කාලයක් ජාතික බුද්ධි ප්‍රධානියාට ආරක්ෂක ලේකම්වරයා හමු වී සාකච්ඡා කිරීමට අවස්ථාවක් හිමි නොවූ බව සාක්ෂිකරු පෙන්වා දුන්නා. ඔහු වැඩිදුරටත් කියා සිටියේ ජාතික ආරක්ෂාවට එක් කරුණක් වූ නමුත් ඒ හා සම්බන්ධ ප්‍රධාන අංශ වූ පොලිසිය හා ත්‍රිවිධ හමුදාව අමාත්‍යාංශ දෙකක් යටතේ පැවතීම ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රබල ගැටලු රැසක් මතුවීමට හේතු වූ බවයි. දුම්රිය පිළිපැනීමක් හේතුවෙන් උතුරු මාර්ගයේ දුම්රිය දහවනයට බාධා එල්ල වී තිබෙනවා. අප වාර්තාකරු පවසන්නේ එය කඩනමින් යථා තත්ත්වයට පත් කිරීමට පියවරගෙන ඇති බවයි. යාපනයේ සිට කොළඹ බලා ධාවනය වූ ශීඝ්‍රගාමී දුම්රිය වවුනියාව ඖෂධ පිටිය ප්‍රදේශයේදී අදාළවීම පිළිපැනීමට ලක් වුණා. එම නිසා උතුරු පළාතට දුම්රිය ධාවනය తాවකාලිකව ඇනහිට ඇති බව අප වාර්තාකරු සඳහන් කළා. පිළිපැනීම සිදු වූ ස්ථානය සකස් කර උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය කඩනමින් යථා තත්ත්වයට පත් කිරීමට පියවරගෙන තිබෙනවා. ජාතික පුරාවිද්‍යා දිනුව වෙනුවෙන් විශේෂ සමුළුවක් කොළඹදී අද පැවැත්වුණා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් ඊයේ දිනට යෙදී තිබූ ජාතික පුරාවිද්‍යා දිනය වෙනුවෙන් සමුළුව සංවිධානය කරන ලද්දේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ ක්‍රියාකාරී පර්යේෂකයින්ගේ මෑත කාලීන අනාවරණයන් හා තත්කාලීන කරුණු පිළිබඳ දැනුවත් කිරීම මෙහිදී සිදු කෙරුණා. උරුමය තනි නොකරමු සමුළුවේ තේමාවයි. ජාතික පුරාවිද්‍යා දිනය වෙනුවෙන් යෝජිත රුක් රෝපණ වැඩසටහනේ සමාරම්භය සනිටුහන් කරමින් අග්‍රාමාත්‍යවරයාටින් පැලයක් රෝපණය කිරීමට සිදු කෙරුණා. කෑගල්ල පළපුලුව ප්‍රදේශයේ ඉඩමක නිදන් ගැනීමට ගිය තිදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ සවස වැටලීම සිදු කරන ලද්දේ කෑගල්ල පොලිස් කොට්ටාශ දූෂණ මර්දන අංශය විසින් නිදන් ගැනීමට භාවිත කළ රුපියල් ලක්ෂ 5ක් පමණ වටිනා යාන්ත්‍රික උපකරණ, වෙඩි බෙහෙත්, රසායනික ද්‍රව්‍ය, වෙඩි නූල්, වතුර පොම්ප සහ පූජා භාණ්ඩද පොලිසිය භාරයට ගනු ලැබුවා. ඉඩමේ හිමිකරු ඇතුළු සැකකරුවන් පිරිස බෙලිගල, මැල්සිරිපුර සහ කෑගල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන්. ඔවුන් ඓතිහාසික බෙලිගල විහාරස්ථානීය ආශ්‍රිත ප්‍රදේශයේ පුරාවිද්‍යා වටිනාකමින් යුත් භාණ්ඩ සෙවීමේ අරමුණින් නිදන් ගැනීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ. සැකකරුවන් අද ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පියවරගෙන තිබෙනවා. පොළොන්නරුව ඇලහැර ප්‍රදේශයේ ගම්මාන 10ක් පමණ ආවරණය කරමින් ඉදිකර තිබූ විදුලි වැට වනාලීන් විසින් කඩා විනාශ කර තිබෙනවා. එම නිසා ගොවි ජනතාව පත්ව සිටින්නේ දැඩි අසීරුතාවයකටයි. ඇලහැර ප්‍රදේශයේ අතරගල්ලෑව දෙන්නගේ ආරේ ගණේ අය කටුව ඇතුළු ගම්මාන රැසක ජනතාව විදුලි වැට විනාශ වීම හේතුවෙන් පීඩාවට පත්ව සිටිනවා. අප වාර්තාකරු පවසන්නේ අතිවිශාල මුදලක් වැය කරමින් විදුලි වැට කිලෝමීටර් 50ක් පමණ දුරකට ඉදිකර තිබූ බවයි. මේ වන විට සියලුවලු සහ ධාන්‍ය වගාවන් දැඩි අනාරක්ෂිත තත්වයට පත්ව ඇති බව ගම්වාසීන් පෙන්වා දෙනවා. ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ විදුලි වැට කඩිනමින් ප්‍රතිසංස්කරණය කර දෙන ලෙසයි. අලි ප්‍රශ්නේ තමයි ගොඩක්ම දුරට තියෙන්නේ. අලි වැටක් මායිමෙන් ගිහින් තියෙන අලි වැට මේ අලි වැට එක නඩ අවුරුද්දක් විතර දැන් හදලා
නඩත්තු කරන්නේ අලි හැමදාම මේ 2-3 වෙනකොට අලි මෙහි බහිනවා. ඉතින් ගොවිතැන් කරන්නේ අපි එළියවන් ඇහැරගෙන තමයි රැක බලාගෙන ඉන්නේ. දැනටත් අලි එනවා. බොහොම අමාරුවෙන් අපි මේවා කරගෙන යන වගාබින් මේ වනාලි වැදිලා මේවා විනාශ කරලා දානවා. මොනවා හරි කරලා අපිට ගොවිතැන් කරලා ජීවත් වෙන්න පුළුවන් මේ අලි එන ප්‍රශ්නේ නවත්තලා දෙන්න මේ දැනට වැටිලා තියෙන කෝටි ගාණක් වියදම් කරපු විදුලි වැට නැවත අලුතෙන් හදලා මේ අලි එන ප්‍රශ්නෙට විසඳුමක් ලබා දෙන්න කියලා තමයි ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ. බැංකු වලට ණය වෙලා රත්තරන් බඩු අර එහෙම උකස් කරලා තමයි මේ ගොවිතැන් වැඩ කරන්නේ. ඉතින් එක දවසින් දෙකෙන් ඉතින් ඉවර වෙනවා. අපිට මේ රජයෙන් වැටක් දාලා තියලා තියෙනවා අලි වැටක්. ඒකෙන් එක දවසක්වත් ප්‍රයෝජන ගන්න බැරි වුණා. අපිට මේ සාධාරණයක් ඉෂ්ට කරලා දෙන්න කියලා තමයි රජයෙන් ඉල්ලන්නේ. ඓතිහාසික සීගිරිය සහ පිදුරංගල පව්වාභ්‍යස පිහිටා ඇති පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් ඇලගල නැමැති ගල්ලෙන කිසියම් පිරිසක් විසින් බෝර දමා පුපුරවා හැර ඇති බව පොලිසිය පවසනවා. එය සිදු කර ඇත්තේ මීට දින 2කට පමණ පෙර බවටයි විශ්වාස කෙරෙන්නේ. මේ සිද්ධිය සම්බන්ධයෙන් අදාළ ස්ථානයේ ආසන්නයේ කුඹුරු වගා කරන පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. කිසියම් සංවිධානාත්මක පිරිසක් ඉතා සූක්ෂම ලෙස දින කිහිපයක් මෙම ස්ථානයේ රැඳී සිටමින් ගල සිදුරු කර පුපුරවා හරින්නට ඇති බවට සීගිරිය පොලිසිය විශ්වාසය පළ කරනවා. අත්අඩංගුවටගත් පුද්ගලයාගෙන් ප්‍රශ්න කිරීම සිදු කෙරෙමින් පවතිනවා. මෙම විනාශය සිදු කළේ නිධන් සෙවීමේ අරමුණින්ද එසේත් නැතහොත් පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත ස්ථාන විනාශ කිරීමේ අරමුණකින්ද යන්න පිළිබඳව පරීක්ෂණ පවත්වන බව සීගිරිය පොලිසිය ප්‍රකාශ කළා. හැටන් දික්කොය දරවල ප්‍රදේශයේ 100කට ආසන්න පිරිසක් පානීය ජලයේ ගැටලුවක් හේතුවෙන් දින කිහිපයක සිට විවිධ රෝග ලක්ෂණ පෙන්නුම් කරමින් සිටින බව අප වාර්තාකරු පවසනවා. ඒ සම්බන්ධයෙන් ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවද ඔහු සඳහන් කළා. දික්කුය දරවල ජනපදයේ කුඩා ළමින් සහ වැඩිහිටියන් 100කට ආසන්න පිරිසක් වරින් වර ක්ලාන්තය, වමනය, පාචනය ආදී රෝග ලක්ෂණ පෙන්නුම් කරමින් සිටිනවා. ජනපදයේ පදිංචිකරුවන් පවසන්නේ පානීය ජලයට විස බීජයක් මුසු වීම හේතුවෙන් මෙම තත්ත්වය හටගන්නට ඇතැයි විශ්වාස කරන බවයි. කදුමුදුරක ඉදිකර ඇති ජල ටැංකි වලට එක්රැස් කර ගන්නා ජලය කිසිදු පිරිපාදුවකින් තොරව ප්‍රදේශයේ පවුල් 160කට පමණ බෙදා හැරෙන අතර එය සිදු කරනු ලබන්නේ දරවල ජනපදයේම සමිති දෙකක් විසින් බවයි අප වාර්තාකරු පවසන්නේ. අබගමුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එම ප්‍රදේශයට ඊයේ පැමිණ පරීක්ෂණයක් ආරම්භ කළා. එහිදී දැනට ලබා ගන්නා ජලය පරිහරණය කළ යුතු ආකාරය පිළිබඳව ජනතාව දැනුවත් කෙරුණා. නෝවුඩ් ප්‍රාදේශීය සභාවද වෙනම පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. ඒත් සමගින් අදට නියමිත ජාතික රූපවාහිනී දිවා පුවත් විකාශය නිමාවට පත්වනවා. පසුර 1:55 සිට නැවතත් පැයෙන් පැය පුවත් විකාශය බලාපොරොත්තු වන්න. ආයුබෝවන්